අයිබෝන් සුබ උදෑසනක් ඔබ අදත් බිග් ෆෝකස් සංවාදය සමගින් එක්වන්නේ. පසුගිය සතියේදී අපිට ඉතාම අනපේක්ෂිත ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණා. විශේෂයෙන්ම සංචරණ සීමා එක්ක වෙසක් සතියේදී අපි වැඩියෙන්ම කතාබහට ලක් කළේ මේ මාතෘකාව සම්බන්ධයෙන්. කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත්වීමත් සමඟ ගිනි ගැනීමට ලක්වීමත් සමඟ එයින් එක් වූ අපද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීමෙන් ඇතිවෙලා තියෙන පරිසර හානිය පිළිබඳව අපිට පසුගිය සතියේ සිට මේ දක්වාම කතා කරන්නට සිද්ධ වෙලා තියෙනවා. දැන් විශේෂඥයින් කරුණු සඳහන් කරන ආකාරයට ඉතිහාසයේ සිදුවුණු විශාලතම සමුද්‍රීය පරිසර හානියක් මේ හරහා සිදුවෙලා තියෙනවා කියලා තමයි මේ වෙද්දී තොරතුරු අනාවරණ වෙන්නේ. මෙවැනි පසුබිමක මේ වන විටත් නැවේ ගින්න මුළුමනින්ම නිවාදමා නෑ. නාවික හමුදාව සඳහන් කරන ආකාරයට තව දින කිහිපයකින් මේ ගින්න නිවාදමීමට හැකියාව ලැබෙනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. මෙවැනි පසුබිමක මේ සිදුවෙච්ච පරිසර හානිය නිසා ඉදිරියේදී අපිට මොන වගේ පළවිපාකවලට මුහුණ දෙන්නට සිද්ධ වෙයිද? එය මිනිස් සෞඛ්‍යයට මොන වගේ බලපෑමක් එල්ල කළයිද? ඒ වගේම පාරිසරික විනාශය මොන වගේද? මේ කරුණු කාරණා පිළිබඳව විද්‍යාත්මකව පැහැදිලි කර ගැනීමක් කරන්නට අද දිනේදී අප සූදානමින් සිටිනවා. ඒ සඳහා ඊටම සුදුසු විශේෂඥ දැනුමක් තියෙන දෙපළක් අපි මැදිරියට කැඳවා ගත්තා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති සහ ස්නායු විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ආයුබෝවන් කියලා මැදිරියට පිළිගන්නවා. ඒත් එක්කම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කතිකාචාර්ය සහ සායනික ප්‍රවේණි රෝග පිළිබඳව වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතාවත් ආයුබෝවන් කියලා මැදිරියට පිළිගන්නවා. දැන් වෛද්‍යතුමී අපි දැක්කා පසුගිය දින කිහිපෙම මේ නැව ගිනි ගැනීමත් සමග ඉන් මුහුදට එක්වෙච්ච අපද්‍රව්‍ය අපේ වෙරළට ගසාගෙන එනවා. ඒත් එක්කම වෙරළ කොයිතරම් සුද්ධ පවිත්‍ර කරත් දිනපතාමය නැවත නැවතත් අපවිත්‍ර වෙමින් තියෙනවා. ගාල්ල ප්‍රදේශයටත් ඊයේ දිනේදී මේ අපද්‍රව්‍ය ගොඩ ගසා තිබුණා. අහංගම ප්‍රදේශයට මේ අපද්‍රව්‍ය ගොඩ ගසා තිබුණා. වැලිගම මුහුදු තීරයේදීත් අපි මෙය නිරීක්ෂණය කරා. අපි මුලින්ම අවධානයට ලක් කළොත් මොන වගේ පරිසර හානියක්ද මේ නෞකාව ගිනි ගැනීමත් එක්ක මේ වෙද්දී සිද්ධ වෙලා තියෙන්නේ? ඇත්තම කලින්දු මුලින්මම අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විදිහට අපිට මේ අවස්ථාව ලබා ගැනීමට හැකියවීම ගැන අපි සන්තෝෂ වෙනවා. මොකද අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමාජයේ සෞඛ්‍ය රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන සංගමයක් විදිහට අපි අපේ සංගමයේම අපි එක කොටසක් තියෙනවා පරිසරය පිළිබඳව උනන්දුව දක්වන අය එකතු වෙලා වැඩ කරන ඒ වෙනුවෙන් කතා කරන කොටසක් මේ කමිටුවක් තියෙනවා. ඉතින් අපි ඒ කමිටුවෙන් තමයි අද මේ අවස්ථාවට සහභාගී වෙන්නේ. ඉතින් ඇත්තම මේ අවස්ථාවේදී කියන්න ඕන මේ වෙලා තියෙන පරිසර හානිය අපිට එක එක ආකාරයකට ඒක දක්වන්න පුළුවන්. අපිට මූලිකවම දන්නවා මේක නිසා අපේ මේ වායු දූෂණයක් විශාල වශයෙන්ම වායු දූෂණයක් වුණා. අපි දැක්කා කොච්චර කළුදුන් උඩට නගිනවද, ඒ කළුදුන් කොච්චර මේ දුර ප්‍රමාණයක මේවා වෙනවද කියන එක. ඊට පස්සේ ජලයට විශාල වශයෙන්ම ජල දූෂණයක් වුණා. ඒ වගේම පසටත් මේ විදිහට වුණා. ඉතින් එතකොට මේකෙන් බොහෝ ආකාරයට රසායනික ද්‍රව්‍ය අපි මේකේ මේ නැවේ ඇත්තෙමම නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් තිබුණා කියලා අපි පත්තරවල දුටුවා. ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිබුණා කියලා තිබුණා. ඒ වගේම තවත් බොහෝ රසායනික ද්‍රව්‍ය තිබුණා කියන එක ගැන තමයි අපි මේවා උනේ. ඉතින් එතකොට මේවා අපේ වාතයට මේවා වීම නිසා වායු දූෂණයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ජලයට මේක එකතු වුනහම සමහර දේවල් අපි දන්නවා. ඇත්තෙන්ම බොහෝ දේවල් තාමත් අපි පරිසරයේ තියෙන දේවල් විද්‍යාඥයෝක්වත් දන්නේ නැහැ. ඉතින් බොහෝ දේවල් මේවා දැන් උදාහරණයක් විදිහට මෙතන තියෙන නයිට්‍රික් ඇසිඩ් මේ වැටලා තියෙන දේවල් වලට කොහොම කවදා පරීක්ෂණයක්වත් කවුරුවක්වත් කරලා බලන්න නැතුව ඇති මේවා ප්‍රතික්‍රියා කොහොමද කියනවාක්වත් මුලම අවස්ථාවට මෙතන වෙන්න පුළුවන් මේක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේම මේක ඒ ජලයේ ඉන්න කුඩා පැලෑටි ඒ වගේම සත්ව ප්‍රජාවට විච්ච ඒ හානිය අපිට ගණනය කරන්න විදිහක් නැහැ. ඉතින් එතකොට මේකෙන් වෙන හානිය අපිට මූලිකවම සතුන්ට සහ මේ පරිසරයට සහ අපි පරිසරය කියන්නේ සතුන්
ශාක කියන මේ දෙකට සාමන ඒ මොහොතේම ඉතාමත් කිට්ටුවෙන්ම වෙන හානිය එක ආකාරයකට තියෙනවා. ඊට පස්සේ දීර්ඝ කාලීනව බලන හානි තවත් ආකාරයකට තියෙනවා. ඉතින් මූලිකවම අපි කියන්න ඕන අර මම මුලදී කිව්වා වගේ බොහෝ දේවල් අපි දන්නේ නැති නිසා අපි අපිට කරන්න විදිහක් නැහැ මිනිස්සුන්ට මේ එක විස දීලා පරීක්ෂණ කරලා කොහොමද මේවා මේ ආකාරයෙන් වෙන්නේ කියලා. බොහෝ දේවල් මනුෂ්‍යයාට සහ සත්වයාට දීර්ඝ කාලීනව බලපාන ආකාරය ගැන අපිට දැනුවත් වෙන්න වෙන්නේ ඇත්තම එක ප්‍රජාවක් අධ්‍යයනය කිරීමෙන් ඒ ප්‍රජාවේ තියෙන වටපිටාව අධ්‍යයනය කිරීමෙන් විශාල දීර්ඝ කාලීන අධ්‍යයනයකින් තමයි අපිට යමක් එහෙම හොයාගන්න පුළුවන් වෙන්නේ. දැන් වෛද්‍යතුමිය මේ වෙද්දී ඇති වෙලා තියෙන ප්‍රධාන සැකයක් තමයි මේ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එකතු වීමත් එක්ක ජල ජීවීන්ගේ සෞඛ්‍යයට මොන වගේ බලපෑමක් කරයිද කියලා. ඒ වගේම ලංකාව ඇතුලේ බොහෝ විට මත්ස්‍ය පරිභෝජනය සම්බන්ධයෙන් සැකයක් නිර්මාණය වෙලා තියෙනවා. මත්ස්‍ය පරිභෝජනය හරහා මිනිස් සිරුරට යම්කිසි ආකාරයක සෞඛ්‍ය ගැටලුවක් ඇති වෙයිද කියලා. මේ ගැන කියන්නත් මේ වන විට දත්ත මදිද එය සෞඛ්‍ය ආරක්ෂිතද? මම ඇත්තෙන්ම කිව්වේ අපිට ඒ සමහර දේවල් අපි දන්නේ නැහැ. ඒක නිසා දැන් අපි හොඳ අපි ඇත්තෙම රජයට කෘතඥ වෙන්න ඕන. ඒ හරියේ අපි දැන් මේ දවස්වල මාළු අල්ලන එක වැළකීලා තියෙන්නේ. ඉතින් මං හිතනවා අපි අනියත බියක් ඇති කළ යුතු නැහැ මේ මාළු කෑම සම්බන්ධව මේ සමාජයේ. නමුත් අපි මෙතුවක් කල් මේක විශාල වශයෙන් මෙතන පරිසර හානියක් වුණා. නමුත් ඒ අමතරවත් තවත් පරිසර හානි වුණා. ඉතින් මේ සමහර දේවල් අපි මේ මාළුන්ගෙන් ඒ කුඩා මේ සමහර මාළුන් ඇත්තෙම නම් ඒ මැරිච්ච මාළු අපිට කොහොමවත් පරිභෝජනයට හොඳ නැහැ. ඒ අනිත් මාළු උනත් ඒගොල්ලෝ ඉන්න වටපිටාව දැන් ඔයයි මමයි ඉන්න වටපිටාවේ අපි දැක්කා අපේ රටේ දැන් ක්‍රිකටර්ස්ලා ගිහිල්ලා ඉන්දියාවේ ගිහිල්ලා ඒගොල්ලන්ට ගහන්න හැදුවට ඒ වටපිටාවේ ක්‍රිකට් ගහන්න බැරි වුණා. ඒගොල්ලන්ට වායු දූෂණය හින්දා. අපි ඉන්න වටපිටාව වායු දූෂණය වුණොත් අපිට ඒකේ ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒ වගේම තමයි ඒ සත්වයින්ට කියන එකටත්. ඉතින් ඒගොල්ලන්ටත් ඒක ඉතාමත්ම පීඩනකාරී මේකක්. ඒකෙන් ඇත්තෙම කොච්චර දුරට හානියක් වුණාද කොච්චර දුරට මිනිස්සයාට බලපානවාද කියන එක ගැන සමහර දේවල් අපි නොදන්නවා වෙන්න පුළුවන්. මාරවිල තෝඩුවාව වෙරළ තීරයට ඊයේ කැස්බෑවකු ගොඩ ගසා තිබුණා. ඒත් එක්ක මේ කැස්බෑ වගේ සිරුරේ තුවාල නිරීක්ෂණය වන බවට වනජීවී නිලධාරීන් සඳහන් කරලා තිබුණා. අපි මේ ගැනත් කතා කරමු සාකච්ඡාවේ ඉස්සරහට යද්දී. වෛද්‍යතුමා සජිත් එදිරිසිංහ මහත්මයා ඔබතුමා තමයි ප්ලාස්ටික් සම්බන්ධයෙන් විශේෂඥයාද අපේ සාකච්ඡාවට සහභාගී වන. දැන් මේ පොලිතින් බෝල වගේ විශාල වශයෙන් ප්‍රදේශයක් පුරා විහිදෙන පොලිතින් බෝල දිගින් දිගටම වෙරළට ගොඩ ගසන තත්ත්වයක් තියෙනවා. නාවික හමුදාව කොච්චර ගිහිල්ලා පිරිසිදු කරත් ඊළඟ දිනේ ඒ ආකාරයෙන්ම වෙරළ අපවිත්‍ර වෙනවා. මොකද්ද මේකට හේතුව? දැන් අපි ඔය මේ නැවෙන් අපිට දැන් ඔබ්වියස් හේතුවක් තියෙනවනේ මේක නැවෙන් ආපු එකක් කියන එක. දැන් මේ අපි ඇත්තටම මේක සමාජයේ දැනුවත් වෙන්න ඕනේ මේ ප්ලාස්ටික් බෝලේ ගැන නෙමෙයි. මෙතන තියෙන ඉෆෙක්ට් එක ගැන. මේ ප්ලාස්ටික් එක අපි සමහරලාට ඔයගොල්ලෝ අහලත් ඇති ශුද්ධ ප්ලාස්ටික් කියලා කියනවා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කිව්වොත් මයික්‍රෝ ප්ලාස්ටික්ස්. අපි මයික්‍රෝ කියලා කියන්නේ අපි අර SIM කාඩ් එකක් ගත්තොත් එහෙම දැන් ඉස්සර තිබ්බේ අර ටිකක් ලොකු SIM එකක්නේ. ඊට පස්සේ ආව මයික්‍රෝ. දැන් එනවා නැනෝ. හරි ඒ කියන්නේ අපි දැන් කතා කරනකොට මේවා එන්න පරිමාණය කුඩා වෙනකොට තමයි අපි ඔය මයික්‍රෝ සහ නැනෝ ස්කේල් වලට දැන් අපේ නිෂ්පාදක කණ්ඩායමට ඒ ඡායාරූප පෙන්වන්නට පුළුවන් මේ SIM කාඩ් එකේ ඡායාරූප. මෙන්න මේ SIM කාඩ් එක අපි දැන් මේ මම ඔයගොල්ලන්ට පැහැදිලිව මේක පෙන්වන්නේ මොකද්ද අපි මේ කතා කරන්න යන මයික්‍රෝ ප්ලාස්ටික් කියන්නේ කියන එක. මොකද මේ ප්‍රශ්නෙට අපි උත්තර දෙන්න සමාජයක් විදිහට හැමෝම එකතු වෙලා. දැන් ඔයගොල්ලන්ට පේනදී ඉස්සෙල්ලාම ඔය ලොකු SIM කාඩ් එකක් පේනවා. ඊට පස්සේ තියෙනවා මයික්‍රෝ SIM කාඩ් එකක්. ඊට පස්සේ දැන් එනවා නැනෝ SIM කාඩ් එකක්. ඒ කියන්නේ අපි දැන් මේ කතා කරන්නේ මේ එන්න පොඩි වෙනවා. දැන් අපිට ලෝක ගෝලෙත් එක්ක ගත්තොත් එහෙම දැන් අපිට අපි ඉස්සර මේ අර පොඩියට සෙල්ලම් කරපු අර වීදුරු මේ බීඩ් එක අපිට ඊළඟ එක බලන්න අපිට ඊළඟ ඡායාරූපයට යන්න පුළුවන්ද නිෂ්පාදක කණ්ඩායම? ලෝක ගෝලයේ සහ රයිට්. දැන් ඔයගොල්ලන්ට පේන විදිහට බැලුවොත් එහෙම අපි මේ නැනෝ කියන්නේ මොකක්ද කියන එක වැලුවොත් අපි අභ්‍යවිකාශයට ගිහිල්ලා අපි පෘථිවියත් එක්ක අපි පොඩි කාලේ අර සෙල්ලම් කරපු ටීක් බෝලේ එහෙම නැත්නම් වීදුරු බෝලේ අපි කම්පෙයාර් කරනවා සංසන්දනය කරනවා. දැන් එතකොට ඔයාලට හිතන්න පෘථිවියේ විස්කම්බයයි මේ ටීක් බෝලේ විස්කම්බය. එහෙම නැත්නම් අපි සෙල්ලම් කරන ඔය පොඩි බෝලේ විස්කම්බයයි පෘථිවියේ විස්කම්බයයි. ඒ කියන්නේ අභ්‍යවිකාශයට ගිහිල්ලා බැලුවොත් එහෙම මේ කිසිම දෙයක් අපිට පේන්නේ නැහැ. මොකද ඒවා ඉතාමත් කුඩා. මේවා පීවී හැට පේන්නේ නැති ප්‍රශ්න. දැන් ඔයගොල්ලෝ රූපවාහිනී මාධ්‍ය හරහා දැක්කා
ප්ලාස්ටික් බෝල වගේ ඇවිල්ලා තිනවා ගොඩබිමට. නමුත් එතන නෙමෙයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේක අපිට ප්ලාස්ටික් බෝලයක් නම් හරි දාලා අපිට ඇහිඳලා අයින් කරන්න පුළුවන්. දැන් මෙතන අපිට තියෙන ප්‍රශ්නේ ඔය දැන් මෙහෙම රැල්ල ගහනකොට ඕක ඇවිල්ලා ගල් පරවල වදිනවා. එහෙම නැත්නම් බෝට්ටු යනකොට ඔය ප්‍රොපෙලර්ස් වල වදිනවා. එතකොට මොකද වෙන්නේ? ඔය ප්ලාස්ටික් මේ පොඩි බෝලේ තව පොඩි කෑලි වලට කැඩෙනවා. අන්න එහෙම කැඩෙනවා ප්ලාස්ටික් මිලිමීටර් 5ට වඩා අඩු නම් අපි අන්න ඒවට තමයි මේ මයික්‍රෝ ප්ලාස්ටික් කියලා කියන්නේ. මම මේ වැඳිරියට අරන් ආව පොඩි මේ නිදර්ශක වගේක් අපිට පෙන්වන්න පුළුවන් නම් මේ ફોකස් කරලා මේ පළවෙනි දෙකේ තියෙන්නේ මේ දෙක අපිට සමීප ඡායාරූපයක් ගමු. ඔබතුමා විස්තර කරන්න. මේ පළවෙනි දෙකේ තියෙන්නේ මේ අතර මේ පළවෙනි එකේ තියෙන්නේ පරිප්පු අපි ආහාරයට ගන්න පරිප්පු. මේ තියෙන්නේ සාමාන්‍ය වැලි අපි ගෙවල් හදන්න ගන්න වැලි. මේ දෙක මම දාලා තියෙන්නේ කම්පෙයාර් කරන්න. අපි අධ්‍යයනයේ පහසුව සඳහා අපි මේ මයික්‍රෝ ප්ලාස්ටික් එහෙම නැත්නම් ශුද්ධ ප්ලාස්ටික් අපි කාණ්ඩ දෙකකට කඩනවා. එකක් තමයි ප්‍රාථමික. ඒ කියන්නේ ෆැක්ටරි එකෙන් හදලම එන්නේ මේ මිලිමීටර් 5ට වඩා අඩු අන්න ඕව තමයි දැන් ඕගොල්ලෝ දැක්කේ මුහුදු ඉරලට ගොඩ ගහලා තියෙනවා. මිලිමීටර් 5ට වඩා අඩුයි චූටි බීඩ්ස් විදියට ආව. ඕව තමයි මයික්‍රෝ ප්ලාස්ටික් ප්‍රයිමරි මයික්‍රෝ එහෙම නැත්නම් ප්‍රාථමික මයික්‍රෝ ප්ලාස්ටික් කියලා කියන්නේ. අපි ඊට අමතරව අපි දැක්කේ නැති තව දේවල් තියෙනවා. අපි මුණු හොදන්න ගන්න ස්ක්‍රබින්ග්ස්, ෆේස් වොෂ් වල තියෙන ස්ක්‍රබ්ස් වල, එහෙම නැත්නම් ටූත් පේස්ට් වල මේ ලංකාවේ වෙළඳ පොලෙන් ගත්ත ඒවා ඒවල මේ ප්ලාස්ටික් ඇට තියෙනවා මීටත් වඩා පොඩි ඒවා. අන්න ඒවා තමයි මෙන්න මේ පළවෙනි මේකේ දාලා තියෙන්නේ. මෙන්න මේකේ ඒ කියන්නේ ඉතාමත් කුඩා මේවා ඉතාමත් කුඩා සාමාන්‍යයෙන් කැල්කියුලේට් කරලා තියෙනවා එකපාරක් මුණ හේදනකොට සාමාන්‍ය මේ වගේ අංශු ලක්ෂයකට එහා පැත්තේ මේ පරිසරයට නිකුත් වෙනවා. දැන් ඊළඟට අපි කියනවා ද්විතීක මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියලා. ඒ කියන්නේ අපි අර කිසිම සැලකිල්ලක් නැතුව අපි ටොෆි කාලා ටොෆි කොලේ විසික් කරනවා. කිරි පැකට් එක බීලා කිරි පැකට් එක විසික් කරනවා. මේ සිසිල් බීම එක බීලා බෝතලේ විසික් කරාම ඕව ටයර් වලට අහු වෙනවා. මම හිතන්නේ මම ඡායාරූපයක් ගෙනාව එතෙන්දී බලන්න පුළුවන් අපි ප්ලාස්ටික් ගිනි තියනවා. එහෙම නැත්නම් අවුවට අහු වෙනවා. වැස්සට අහු වෙනවා. ඊට පස්සේ අපිට ටයර් වලට අහු වෙනවා. එහෙම නැත්නම් මිනිස්සු විසින් ඔය දැන් ඕගොල්ලන්ට පේන විදිහට මේ මිනිස්සු විසින් ඕවා තලලා පොඩි කරලා දාන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවලදී මේ ප්ලාස්ටික් ඔය බෝතලේ ඔය පේන බෝතලේ ඉතාමත් කුඩා කොටස් වලට කැඩෙනවා. ඔන්න ඕවට තමයි අපි සෙකන්ඩරි එහෙම නැත්නම් ද්විතීක මයික්‍රෝ ප්ලාස්ටික් කියලා කියන්නේ. ඇයි අපි මේ මයික්‍රෝ ප්ලාස්ටික් ගැන මෙච්චරම වද වෙන්නේ? මොකද මේ ප්ලාස්ටික් එකේ ප්‍රශ්නේ ඇවිල්ලා අද ඊයේ පටන් ගත්ත ඉෂුව එකක් නෙමෙයි. මේ ප්ලාස්ටික් ඇවිල්ලා ඉස්සෙල්ලම ලෝකෙට හඳුන්වලා දීපු දවස් ඉඳන්ම මේ මයික්‍රෝ ප්ලාස්ටික් ඉෂුව එක තිබ්බා. නමුත් ඒ පිළිබඳ ලෝකයා දැනුවත් වෙලා හිටියේ නැහැ. නමුත් මේ මයික්‍රෝ ප්ලාස්ටික් ගැන කතා කරන්න පටන් ගත්තේ අවුරුදු 10ක 15ක විතර පොඩි ඉතිහාසයක. නමුත් දැන් මේ ප්ලාස්ටික් වල තියෙන ප්‍රශ්නේ තමයි මේවා පොඩියට කැඩෙනකොට අපේ විද්‍යාත්මක සමීකරණ තියෙනවා ඕන මංශුවක් සයිස් එක පොඩි වෙනකොට ප්‍රමාණය පොඩි වෙනකොට ඒකේ පෘෂ්ඨීය වර්ගඵලය වැඩි වෙනවා. එහෙම වැඩි වෙනකොට ඒකේ තියෙන ඉතාමත්ම වැදගත් දේ තමයි මේ ප්ලාස්ටික් හදන්න පාවිච්චි කරන සමහරලාට බැරල් වල. සමහර කෙමිකල්ස් තායිකාරක වෙන්න පුළුවන් එක පාට බෝතල් වල වර්ණකාරක වෙන්න පුළුවන්. එතකොට එක කෙමිකල්ස් පාවිච්චි කරනවා විවිධ සාන්ද්‍රණය. ඊට පස්සේ මේ ප්ලාස්ටික් අංශු හරි කැමති පරිසරයේ තියෙන ওই කුණු ගොඩවල් ඔක්කොම ඇදලා ගන්න. දැන් අපි දැන් මෙහෙම හිතන්න ප්ලාස්ටික් බෝතලයක අපි කාර් එකේ ටයර් වලට අහු වෙනවා කියලා. අන්න එහෙම ටයර් වලට අහු වෙන කුඩා කොටස් වලට කැඩිච්ච ප්ලාස්ටික් දැන් මොකද වෙන්නේ? ඔන්න කානුවට වැටෙනවා. වැස්සත් එක කානුවට. කානුවෙන් ඇලෙන් දොලෙන් ගඟට යනවා. ඔහොම යනකොට දැන් ওই ගඟ මේ කානුවට වැටෙන මේ එනවනේ ගෙවල් වලින් මේ මිනිස්සු අනවසරයෙන් දානවා හරි මේ කොහොම විදියට හරියන කර්මාන්ත ශාලා වලින් ඉවතලන අපද්‍රව්‍ය එනවා. තව එක ක්‍රම වලින් මේ විස රසායනික ද්‍රව්‍ය මේ පරිසරයට තියෙනවා. මේ ප්ලාස්ටික් අංශු කුඩා කොටස් වලට කැඩිච්ච ප්ලාස්ටික් අංශු හරි කැමති ওই පරිසරයේ තියෙන බැරලෝහ වලට. එහෙම නැත්නම් ওই කෙමිකල්ස් හයිඩ්‍රෝකාබන්ස් ඒ ඔක්කොම ඇදලා ගන්නවා මේ. යනවා මේ ප්ලාස්ටික් අංශු උරා ගන්නවා වගේ දෙයක් සිදුවෙනවා. ප්ලාස්ටික් අංශු උරා මේක හරියට නිකන් කාන්දමක් වගේ. මේක හරියට කාන්දමක් වගේ. එහෙම කාන්දමක් පෘෂ්ඨයේ තදින් අල්ලා ගන්නවා. තදින් අල්ලා ගන්නවා. මතුපිට පෘෂ්ඨයේ තදින් අල්ලා ගත්තට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් මේක ඔන්න යනවා. ගියාට පස්සේ මේක අපේ මිනිස් සිරුරට දැන් ප්ලාස්ටික්නේ. අපිට ඉතින් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ප්ලාස්ටික් කන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක මිනිස් සිරුරට ඇතුල් වෙන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. එකක් තමයි අපිට පුංචි අවස්ථාවක් දෙන්න අපි මේ ක්‍රම ගැන ඊළඟට අවධානය යොමු කරමු. ඊට කලින් අපි කෙටි විරාමයකට යන්න ඕනේ. ඉක්මනින්ම අපි යලිත් හමු වෙනවා.
MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වීමත් එක්ක ඇති වෙලා තියෙන මේ විනාශකාරී පරිසර හානිය පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටින්නේ. වෛද්‍ය සජිත් එදිරිසිංහ මහත්මයා ඔබතුමාට පුළුවන් අපි විස්තර කරමින් සිටි කාරණේ ඉදිරියට අරගෙන යන්න. ඔව් දැන් අපි කිව්වා දැන් ප්ලාස්ටික් ඔය පොඩි කෑලි වලට කැඩෙන්නේ කොහොමද කියලා. දැන් මේ ප්ලාස්ටික් අපේ මිනිස් සිරුරට ඇතුල් වෙන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ අපේ ඇහැට පේන්නේ නැති ජීවීන් ඉන්නවා මේ ජලත පරිසරයේ. මේ අන්න ඒගොල්ලොන්ට දැන් මේ චූටියට පොඩියට කැඩිච්ච මයික්‍රෝ ලෙවල් එකට කැඩිච්ච මේ ප්ලාස්ටික් අංශු එහෙම නැත්නම් නැනෝ ස්කේල් එකට චූටියට කැඩිච්ච ප්ලාස්ටික් අංශු එහෙම ගියාම ඒගොල්ලෝ හිතන්නේ ඇත්තටම ඒවා මේ ඒගොල්ලොන්ගේ ආහාර විදියට ඒගොල්ලෝ ඒවා ආහාර විදියට ඇතුළට ගන්නවා. දැන් ඕගොල්ලන්ට බලන්න පුළුවන් රූපරාමු වගේක් තියෙනවා. මේ අන්වීක්ෂයක් හරහා ගත්ත රූපරාමු වගේ මේ ලුමිනස් කොළපාටට ඒ සතුන්ගේ බඩවල් ඇතුලේ මේ ඒ අංශු දැන් ඔයගොල්ලෝ මම පෙන්නන්නම් තව ටිකකින් මේ බලන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? නෑ ඕක නෙමෙයි. කලින් අපිට මේ සත්තු කොටාසයක් පෙන්නලා ඇති ලුමිනස් කොළපාටට. හොඳයි. කහ පාට ආන්න රයිට්. දැන් ඔයගොල්ලන්ට බලන්න ඔය මේ අන්වීක්ෂීය සත්වයන් කොටාසයක් දැන් මෙතන ඉන්නේ. දැන් අන්න ඒ සතුන්ගේ ඔය ලුමිනස් කොළපාටට පේන්නේ ඔය ප්ලාස්ටික් අංශු. ඒවා ඔය සතුන්ගේ ඇඟවල් ඇතුලේ මේ එකතු වෙලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඔය සත්තුන් අපි ඉස්කෝලේ යනකොට ඉගෙනගත්ත ආහාර දාමය කියලා එකක්. ඔය සතු චූටියට ඉන්න සත්තු ඊට වඩා ටිකක් ලොකු මාළු ටික ගන්නවා. හිතන්නකෝ මේ සත්තුන්ගෙන් 100ක් ඊට වඩා ලොකු මාළුවෙක් නේ හාල් මැස්සෙක් කෑවා කියලා. ඊට පස්සේ හාල් මැස්සෝ එතකොට එක හාල් මැස්සෙක්ගෙන් මේ වගේ සත්තු 100ක් ඉන්නවා. කනවා. එතකොට මේ එක සතෙක් හිතන්නකෝ ඔය જાති ප්ලාස්ටික් අංශු 10ක් කෑවා කියලා. දැන් හිතන්න මං දැන් උඩට ගෙනියනකොට කොච්චර ප්ලාස්ටික් ප්‍රමාණයක් දැන් එකතු වෙනවද කියන්නේ. දැන් ඊට පස්සේ හාල් මැස්සෙක් කනවා. ඔය හාල් මැස්සෙක්ව හිතන්නකෝ අපි ලින්න මාළුවෙක් කෑවා කියලා. ඔන්න දැන් හාල් මැස්සු 100ක් විතර ඔන්න එක තනි ලින්න මාළුවෙක් කනවා. ඔන්න ඔය ලින්න මාළු 100ක් විතර එක පරා මාළුවෙක් කනවා. ඔන්න පරා මාළු 100ක් විතර කනවා. ඔන්න ඊට වඩා ලොකු මොකක් හරි තලපතෙක් හරි මෝරෙක් හරි මොකෙක් හරි කනවා. දැන් මොකද මිනිහා මොකද්ද කරන්නේ? මිනිහා හාල් මැස්සොත් කනවා. ලින්නත් කනවා පරත් කනවා. එතකොට මේ ප්ලාස්ටික් අංශු කොහොමහරි මේ ආහාර දාම හරහා මිනිසාට ඇතුල් වෙන්න පුළුවන්. මේ එක ක්‍රමයක් විතරයි. දැන් තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි මේ මාළු කන්නේ මං මේ සීෆුඩ් කන්නේ මං චිකන් හරි බීෆ් හරි තමයි කන්නේ. අන්න එහෙම වුණත් දැන් මේ පරිසරය දැන් හිතන්නකෝ අපි අහක දාන ප්ලාස්ටික් බෝතලයක් කියලා. ඔය ප්ලාස්ටික් බෝතලෙන් ඇති වෙන මයික්‍රෝ ප්ලාස්ටික්ස් ගිහිල්ලා මේ තනකොළ උඩ තැම්පත් වෙනවා. හරකා කන්නේ මොකද්ද? තනකොළ ටික කනවා. එතකොට හරකාගේ බඩ ආහාර මාර්ග පද්ධතියට මේ අංශු ටික ගමන් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් තාමත් භයානක තැනට ආවේ නැහැ. මොකද මේ නැනෝ ස්කේල් එකට කැඩිච්ච ප්ලාස්ටික් අංශු දැන්ට විද්‍යාත්මක පරීක්ෂණ වලින් කරලා තියෙනවා. මේවා අපේ ආහාර මාර්ගයේ තියෙන එපිතීලියම් එක එහෙම නැත්නම් ලයිනින් මේ කවරින් එක හරහා ගමන් කරන්න පුළුවන්. නමුත් ඔබ ඔය දෙවණියට කතා කරන කාරණය මේ නැවේ ගිනි ගැනීමත් එක්ක ඍජුවම සම්බන්ධතාවයක් නැති වෙන්න පුළුවන්. නැවේ ගිනි ගැනීමට ඍජුවම සම්බන්ධතාවයක් නැහැ. නමුත් මේක අපේ මෙච්චර කල් ගොඩවීමේ වෙච්ච ප්‍රශ්නේ. දැන් ඔය හිතන්නකෝ දැන් නැවෙන් ගොඩට එන ප්ලාස්ටික් බීඩ්ස් ටිකත් අපි හරියට රීසයිකල් කරන තැනකට හරියට දැම්මේ නැත්නම් තැන් තැන් වල ගිහිල්ලා ගොඩ ගහලා තිබ්බනම් මොකද වෙන්නේ? ඕක අනිවාර්යෙන් වැස්සට හේදිලා ආපහු ඔය සිනාරියකමයි වෙන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න ගියාම නැනෝ ස්කේල් එකට කැඩෙනවා. දැන් මේව ඇහැට පේන්නේ නැති ඒවා. දැන් අපි සවලෙන් අර මේ එකතු කරනවා දැක්කේ ඇහැට පේන ඒවා. මම මේ කතා කරන්නේ ඇහැට පේන්නේ නැති ඒවා. ඔන්න ඕක අපේ ආහාර මාර්ග පද්ධතිය හරහා ගමන් කරනවා. ගමන් කරාට පස්සේ මේක යන්නේ රුධිරයට. රුධිරයට ගිය ගමන් දැන් මේගොල්ලෝ මතක තියාගන්න ඕනේ අපි මේගොල්ලෝ පරිසරයේ ඉන්නකොට පරිසරයේ තිබ්බ බැරලෝහ සහ අනිකුත් රසායනික ද්‍රව්‍ය ඔක්කොම උරාගෙන ඉන්නේ කාන්දමක් වගේ. අන්න ඒවා තමයි අපේ ආහාර මාර්ග පද්ධතිය හරහා රුධිර පද්ධතියට යන්නේ. රුධිරයට ගිය ගමන් මොකද වෙන්නේ? දැන් ඔන්න රුධිරයට ඇවිල්ලා දැන් හයිවේ එකට දැම්මා වගේ වාහනේ ඕන තැනකින් එක්සිට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන අපි කතා කරුත් 100 දෙනෙක් ඉන්නවා නම් එක්කෙනෙක්ගේ එක මොලේට යන්න පුළුවන්. එක්කෙනෙක්ගේ එක පෙනහළු වලට යන්න පුළුවන්. තව එක්කෙනෙක්ගේ එක ප්‍රජනක පද්ධතියට යන්න පුළුවන්. තව එක්කෙනෙක්ගේ එක ආහාර මාර්ගයෙම නවතින්න පුළුවන්. අක්මාවට යන්න පුළුවන්, වකුගඩුවට යන්න පුළුවන්. ඔය එක එක තැන් වලට යන්න පුළුවන්. හරි. දැන් මෙන්න මේ රූපය හොඳින් බලන්න මේක ඇවිල්ලා මේ කියන කාරණේ ඉතාමත් බරපතල කාරණයක් මම ඔයගලන්ට පෙන්නන්නේ. මේක 2020 අවුට් වෙච්ච රිසර්ච් එක තියෙන මේක. ඕකේ ඔයගලන්ට හොඳින් අපිට ලොකු කරලා අපිට පෙන්නුවොත් බලන්න පුළුවන් ඔය ඕකේ කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ සුදු පාට ඩොට්ස් වගේ බලන්න පුළුවන්. ඔය අන්වීක්ෂීය දර්ශනවල ඔය සුදු පාට ඩොට්ස් විදිහට තියෙන්නේ මයික්‍රෝ ප්ලාස්ටික්ස්. මේ තියෙන කතාවේ බරපතලකම තමයි
මේක කරලා තියන්නේ මොනවද අපි පර්යේෂණාගාරවල ඔය රතු පාට බෑග්ග්‍රවුන්ඩ් එක මැද්දේ සුදු පාට තිත් බලන්න පුළුවන්. අන්න ඒවා තමයි මයික්‍රෝප්ලාස්ටික්ස්. මේකේ විශේෂත්වයම වෙන්නේ මේ ටිෂුස් අපි අරගෙන තියෙන්නේ අපි පර්යේෂණාගාර මීයොන්ට ප්‍රෙග්නන්ට් මීයොන්ට ඒ කියන්නේ ගර්භණී මීයොන්ට මේ මයික්‍රෝප්ලාස්ටික්ස් කියන එක හුස්ම ගන්න දීලා කණ්ඩ දීලා නෙමෙයි හුස්ම ගන්න දීලා ඒ පර්යේෂණාගාරේ ඉන්න ඒ කියන්නේ ඒ මී දේනුව සහ ඒ පැටියව තමයි අපි අරගෙන පර්යේෂණයට ලක් කරලා තියෙන්නේ. ඔය ඕගොල්ලෝ දැක්කේ ඒ පර්යේෂණාගාරයේදී අපි හුස්ම ගන්න දීලා කණ්ඩ නෙමෙයි හුස්ම ගන්න දීලා මේ මයික්‍රෝප්ලාස්ටික්ස් පෙනහළු වලින් තමයි දැන් ඇතුල් වෙන්නේ. බාහිර මාර්ගෙන් නෙමෙයි පෙනහළු වලින් ඇතුල් වෙලා ගිය ඔය ගිහිල්ලා තියෙන පැටියට. ඔය පැටියගේ ටිෂුස් ටික තමයි ඔය දැක්කේ. ඒ කියන්නේ අම්මගේ වැදෑම හරහා මේ නැනෝ ස්කේල් එකට කැඩිච්ච ප්ලාස්ටික් අංශු බබාලට යනවා. මේක මේ වෙලාවෙත් සිද්ධ වෙනවා. නමුත් අපි මේක තාම අපි දන්නේ ටිප් ඔෆ් ද අයිස්බර්ග්. ඒ කියන්නේ මේ අපි ග්ලැසියර් වල මුහුදෙන් උඩට පේන ටික විතරයි. අපි දන්නේ නැති දේවල් හුඟක් තියෙනවා මේකේ. දැන් අන්න එතන තමයි මේකේ වැදගත්ම කොටස. මේක දැන් ඒ කියන්නේ අපේ නූපන් පරපුර ඉස්සරහට ඉපදෙන්නේ මේ වෙලාවෙත් මේක මේ නැවට සම්බන්ධ කරන්න එපා. මේක මම මේ උගන්වන්නේ මේක අපි හැමෝම එකතු වෙලා මේක රජයකට විතරක් ගිහිලා හිඳලා අයින් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේක මුළු සමාජෙම දැනුවත් වෙන්න ඕනේ. අපි ටොෆි කොලේ අහක දානවා නම් කිරි පැකට් එක විසික් කරනවා නම් බෝතලේ විසික් කරනවා නම් පාවිච්චි කරලා මේක කවදාකවත් වෙන්නේ නැහැ. අපි මේ හිතුවොත් මෙතන ඉන්න එක්කෙනෙක් කිසිම ප්ලාස්ටික් දෙයක් පාවිච්චි කරන්නේ නැහැ කියලා හිතන්නකෝ. නමුත් අල්ලපු ගෙදර මිනිස්සයා ප්ලාස්ටික් ටික පුච්චනවා නම් ප්ලාස්ටික් ටික විසික් කරනවා නම් ඒකේ අවදානමෙන් තමන්ට ගැලවෙන්න බෑ. හොඳයි මම හිතන්නේ ඒක දීර්ඝ පැහැදිලි කිරීමක් වුණත් අනිවාර්යෙන්ම මේ විශේෂඥ දැනුමත් එක්ක අපි පැහැදිලි කිරීමට සමන් දිය යුතු නිසාමයි බාධා කිරීමකින් පවා තොරව ඒ පැහැදිලි කිරීමට අපි අවස්ථාව ලබා දුන්නේ. ඊටාම පැහැදිලි වෙනවා කොයිතරම් විශාල ගැටලුවකටද අපි මුහුණ දීලා ඉන්නේ කියලා. අපි එක්ක මේ වෙලාවේ තවත් ආරාධිතයෙක් සම්බන්ධ වෙන අපිට ඔහුව හඳුන්වා දෙන්නට අවස්ථාව ලැබුණේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතාවත් ආයුබෝවන් කියලා බිග් ෆෝකස් සංවාදයට පිළිගන්නවා. අපි වෛද්‍ය තුමාගෙන් අහන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ වගේම වෛද්‍යතුමියටත් යොමු වෙන්න ඕනේ. ඊට කලින් කාල වේලාව කළමනාකරණය කරගන්න අපි තවත් කෙටි විරාමයකට යමු වෙනවා. ඉක්මනින්ම යලිත් හමු වෙමු. මං දැනගන්න කැමති ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියකින් දැන් බැරලෝහ සම්බන්ධයෙන් අපි කතා කරා මේ සියලුම අහිතකර ද්‍රව්‍ය මේ ප්ලාස්ටික් අංශු විසින් මේ ඔවුන්ගේ පෘෂ්ඨයේ ඉතාම තදින් තැන්පත් කරගන්නවා කියලා. බැරලෝහ ගැන කතා කරද්දී මේක මිනිස් සිරුරට මොන වගේ අහිතකර බලපෑමක්ද විද්‍යාත්මකව සිදුවෙන්නේ කියලා පැහැදිලි කරනවා නම් මම කැමතියි. ඔව් දැන් අපි කල්පනා කරොත් එහෙම බැරලෝහ කිව්වහම අපිට ගොඩක් ಜಾති තියෙනවා. අපි ඊයම් ලෙඩ් කියලා කියනවා. මර්කරි කියලා තියෙනවා. කොපර් ඊට පස්සේ ඇලුමිනියම් සින්ක් මේ වගේ බොහෝ පරාසයක බැරලෝහ තියෙනවා. දැන් මේවා සාමාන්‍යයෙන් අපේ පරිසරයේ සාමාන්‍යයෙන් තියෙනවා. අපිට සාමාන්‍ය ප්‍රමාණයක් ඇඟට මේවට යනවා. එතකොට ඒවයේ බලපෑම සමහර දේවල් මොකද දන්න දේවල් දන්නේ ඒවා අපි වස විස වෙන ප්‍රමාණයකට ගත්තොත් තමයි ඒවා ඇඟට වස වෙන්නේ. ඉතින් ඒක හින්දා මේ අපි දන්නවා මේ සමහර ඒවා උදාහරණයක් විදිහට අපි හිතුවොත් එහෙම ඊයන් ಜಾති ලෙඩ් කියන එක. දැන් ලෙඩ් කියන ඒවා අපේ මේ පේන්ට් වල එහෙම ලෙඩ් තියෙනවා. ඉතින් ඉස්සර වගේ නෙමෙයි අපි දැන් මේ ලෙඩ් නැති පේන්ට් හදනවා කියලා කියනවා. නැත්නම් ඒ ලෙඩ් එකපාරට ගොඩක් ඇඟට ගියොත් එහෙම ඒ වෙලාවේදී මුළු ඇඟේම පද්ධති වලට එක ආකාරයකට බලපානවා. ඒ වගේම ලෙඩ් දීර්ඝ කාලීනව ගත්තොත් එහෙම අපේ ස්නායු පද්ධතියට මොළයට පර්යන්ත ස්නායු වලට මේවා සේට්ටම බලපානවා. ඉතින් අපේ ස්නායු පද්ධතියට බලපෑවොත් එහෙම සමහර වෙලාවට අපේ පර්යන්ත ස්නායු නම් එහෙම පණ නැතිවීමක් එන්න පුළුවන්. එහෙම මැද මොළයට ආවොත් එහෙම දීර්ඝ කාලීනව මතක අඩුවීමක්, කල්පනාව නැතිවීමක්, අපිට බුද්ධිය සම්බන්ධ ප්‍රශ්නයක්, ඊට පස්සේ මේ ඇහි පෙනුමට සම්බන්ධ ප්‍රශ්නයක් මේ වගේ විශාල පරාසයක රෝග ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. ඉතින් මේවා සේරම අපි දැන් කතා කරන දේවල් අපිට දැන් ලෙඩ් ගැන නම් අපි නිත්‍යයටම දන්නවා ලෝකේ මේ කොහොමද අපි මේවට බලන්න කියලා. මොකද බැරලෝහ සම්බන්ධව හැම එකම දීර්ඝ කාලීන දේවල් අපි දන්නේ නැහැ. මොකද අපි ඒවා මිනිස්සුන්ට දාලා බලලා නැති නිසා. මොකද මේවා අපි දීර්ඝ කාලීන කියන්නේ අවුරුදු 20ක් 15ක් 20ක් තිස්සෙම මේවා වෙන්න පුළුවන් දේවල්.
උදාහරණයක් විදිහට අපි ඇලුමීනියම් බැලුවොත් එහෙම දැන් අපි ඉස්සර මේ අපි රෝගීන් වකුගඩු රෝග සම්බන්ධ පිළිබඳව ආයෙන්ගේ අපි ඩයලයිස් කරනවා කියලා ද්‍රව්‍යයක් භාවිතා කළා. ඒක ඇලුමීනියම් තිබුණා. ඒතකොට මේ ඇලුමීනියම් ඇඟට ගියොත් අපිට ඩිමෙන්ෂියා නැත්නම් මතකාඩු රෝගය එනවා කියන එක තේරුණා. ඊට පස්සේ දැන් කාලේ ඒක ඇලුමීනියම් අයින් කළා තමයි පාවිච්චි කරන්නේ. මොකද මේ ඇලුමීනියම් වලින් මෙහෙම වෙනවා කියලා දන්නවා. යන දීර්ඝ කාලයක් කළා ලැබෙන අත්දැකීමත් එක්ක තමයි ඒව දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ විශාල පරාසයක උදාහරණයක් විදිහට ආසනික් වලින් පර්යන්ත ස්නායු පණ නැති වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ මේ නැවේ මොනවද තිබුණ බැරලෝහ දැන් මේවා තිබුණ ඒ කියන්නේ ගෙනාපුවා නැවේ පිටපස්සේ තිබුණ පේන්ට් වල ඒවා මේකේ තිබුණ යකඩ පටි වල ඒවා මේ උච්චර උෂ්ණත්වයකට ගියාම කොච්චර මේවා දිය වුණාද ඒවා අනිත්‍යත් එක්ක ප්‍රතික්‍රියා කරද්දී හැදෙන රසායනික ද්‍රව්‍ය මේ වගේ බොහෝ පරාසයක අපි නොදන්නා කරුණු ප්‍රමාණයක් මෙහි ගැබ් වෙලා තියෙනවා. ඒ අනුව වෛද්‍යවරුන්ට පවා පිළිතුරු නැති ප්‍රශ්න ගණනාවක් මේ පරිසර හානිය පිටිපස්සේ තියෙනවා. ඒ නිසා අපි විශාල අභියෝගයක් එක්ක ඉන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒත් එක්ක විශාල වගකීමක් පැවරෙන වෛද්‍යතුමනි. වෛද්‍ය තිලක් සිරිවර්ධන මහත්මයා අධ්‍යක්ෂ ධුරය දරන්නේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ. ඒ අනුව MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගෙන ගැනීමට ලක්වීමත් එක්ක මේ ඇති වෙලා තියෙන පාරිසරික හානිය සම්බන්ධයෙන් මේ වෙද්දී අපිට තියෙන දත්තත් එක්ක හරි යම්කිසි සොයා බැලීමක් කළා. ජනතාවට අලුත් මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම අවශ්‍ය නැද්ද? වහාම වුන් වෙනස් කරගත යුතු චර්යා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම අවශ්‍ය නැද්ද කඩිනමින්? ඔව් මම හිතන්නේ ඒක මේ වෙලාවේ තියෙන වැදගත් අවශ්‍යතාවය. මොකද මහ ජනතාවට ඒ සම්බන්ධයෙන් අපි උපදෙස් දිය යුතු වෙනවා. ඒ සඳහා මාර්ග උපදේශයක් ලබා දිය යුතුයි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හඳුනාගෙන තියෙන මේ ගැටලුව. දැන් මේ අවස්ථාවෙත් මේ පිළිබඳව අපි සාකච්ඡා කරමින් පවතිනවා. ඒ මහ ජනතාවට සුදුසු මාර්ග උපදෙස් ලබා දීමට. මේක දැන් සකස් කරමින් පවතින්නේ. මම හිතන්නේ ඉක්මනටම අපිට ඒ මාර්ග උපදෙස් ලබා දෙන්න පුළුවන්. මම හිතන්නේ මේ ඊටම කඩිනම් අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. අපි කොවිඩ් වසංගතය ගැන කතා කර හිටියට ඊටත් වඩා සෞඛ්‍ය ගැටලුවක් බවට පත්විය හැකි තත්ත්වයක් තියෙනවා කියලා මේ විශේෂඥයන්ගේ කරුණු දැක්වීම් වලින් අපිට පේනවා වෛද්‍යතුමනි. ඔව් ඒ සම්බන්ධයෙන් කටයුතු ඉදිරියේදී ඒ මාර්ග උපදෙස් ලබා දෙයි. මම හිතන්නේ තව දවසක් පරිම දෙකක් ඇතුළත මාර්ග උපදෙස් අපිට ලබා දෙන්න පුළුවන්. ඒ විට මොකද පද්මගුණරත්න මහත්මිය කිව්වා වගේ අපි ඇත්තටම තාම දන්නේ නැහැ මේ රසායනික ද්‍රව්‍ය තියෙනකද. මොකද ඒ ටික සොයාගෙන ඒක තමයි අනුව තමයි මේ මාර්ග උපදෙස් ලබා දිය යුතු වෙන්නේ. යහනු අපි දැනට ජනතාවට කියලා තියෙන මේ ප්‍රදේශවල රැල්ල පා ගන්න යන්න එපා. මේවා නිරීක්ෂණය කරන්න යන්න එපා. මේවා අහුලන්න යන්න එපා. ඊට අමතරව අපි දැක්ක මේවා අහුලන්න ගිහිල්ලා නිවසට මේ බඩු අරන් ගිහිල්ලා අසාත්මිකතා ඇති වෙච්ච අය ඉන්නවා. නමුත් මේ වන විටත් සමහරු ඒ දේවල් වලට කන් නොදී තවමත් ඒ ප්‍රදේශවලට යමින් සිටින බව අපිට පෙනෙන්නට තියෙන. මේ තත්ත්වය හොඳට අහගෙන ඉන්න මේ ඊටාම භයානක තත්ත්වයක්. ඒ නිසා ඔබ ඒ ප්‍රදේශය අසලටවත් යන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි මේ වෙද්දී තියෙන්නේ. ඒ නිසා ඒ බලධාරීන් ඒ කටයුතු සිදු කරන තෙක් මේ මාර්ගෝපදේශ අපිට ලබා දෙන තෙක් බොහොම ප්‍රවේශමෙන් මේ තත්ත්වය ගැන නිරීක්ෂණය කරන්න කියන පණිවිඩය අපි ඔබට ලබා දෙන්න ඕන. අපි අවසන් විනාඩි කිහිපයක් ගත කරන්නේ වෛද්‍ය සජිත් එදිරිසිංහ මහත්මයාට මම තවත් අවස්ථාවක් දෙන්න කැමතියි. ඔබතුමාට තව දෙයක් අපේ ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න තියෙනවා කියලා ඉල්ලීමක් තියෙනවා. අපිට මෙන්න මෙතන තියෙන මේ පොඩි බීකස් දෙක ෆෝකස් කරගන්න පුළුවන් නම් මම මේ ඇත්තටම කියන්නේ මේ වෙළඳ පොලින් ගත්ත මේ නිල් පාට එක මේ ටූත් පේස්ට් එකක් සහ මේ තැඹිලි පාටට ඕගොල්ලන්ට පේන්නේ ෆේෂල් ස්ක්‍රබින් එකක්. ඕගොල්ලන්ට හොඳට බැලුවොත් එහෙම බලන්න පුළුවන් මේ නිල් පාට එකේ තව තද නිල් පාට පොඩි පොඩි ඇට වගේ තියෙනවා. සහ තැඹිලි පාට එකේ තව රතු පාටට ඔය සුදු පාටට ඉරිරි වගේ තියෙනවා. ඔන්න ඕව තමයි අපිට මේ හදනකොට දාන මේ මයික්‍රෝප්ලාස්ටික්ස් මේවා වෙළඳ පොලේ තියෙනවා. ඒ හින්දා කරුණාකරලා ගන්නකොට චුට්ටක් පරිස්සමෙන් ඒවා බලන්න. මොකද පොඩි ළමයි හරි ආසයි මේ ටූත් පේස්ට් කන්න. සමහර කට්ටිය ටූත් පේස්ට් කනවා. මේක නොදැනුවත්ව මේ කෙලින්ම බඩට යන්නේ. අය වෙන කොහටවත් හෙට යන්නේ කෙලින්ම සමහර කට්ටිය පොඩි කාලේ ටූත් පේස්ට් කනවා. ඒ හින්දා දෙමව්පියන්ගේ මේක තියෙන වෛද්‍යතුමනි මේ වර්ණක යෙදු ටූත් පේස්ට් වලත් නැත්නම් අනිත් සුදු පාටට තියෙන ටූත් පේස්ට් වලත් තියෙන්න පුළුවන්. ඒ හින්දා කරුණාකරලා බලන්න බීඩ්ස් තියෙනවද කියන එක. මොකද දත් සුද්ධ වෙනවා වගේ නෙමෙයි ඕක බඩට ගියොත් එහෙම. ඒ යන්නේ එක ප්‍රශ්නයක්. ඊළඟට අපිට මෙතන තව කියන්න පොඩි අමතක වෙච්ච කරුණක් තියෙනවා. මේ අපි මං ආහාර මාර්ගය හරහා යනවා කියලා කිව්වනේ. ඊට අමතරව මේ මයික්‍රෝප්ලාස්ටික්ස් කියන ඒවා අපි හුස්ම ගන්නකොට අපි නහය හරහා යන්න පුළුවන්. අර ඉස්සෙල්ලා පරීක්ෂණය අර මීයන්ට කරේ යන්නේ එහෙම. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පිටු 120 ගානක ලොකු වාර්තාවක් දීලා තියෙනවා. අපි බොන වතුරේ මේ මයික්‍රෝප්ලාස්ටික්ස් තියෙනවා කියලා. ඕගොල්ලන්ට බලන්න පුළුවන් එක ඩයග්‍රෑම් එකක් මං දාලා තියෙනවා. ඉන්දියාවේ සහ ඇමසන් අරහෙම මෙහෙන් ගත ලෝකයේ සන්නාමයක් තියෙන හොඳ ප්ලාස්ටික් වතුර බෝතල්
වලින් පානීය ජල බෝතල් වලින් ගත්ත මේවල ඒගොල්ලෝ ටෙස්ට් කරලා පෙන්නලා දීලා තියෙනවා මේ තියෙන ඕගොල්ලෝ දකින්න පුළුවන් මේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරලා තියෙන ලොකු වාර්තාවක් මේක කියවන්න මේක අන්තර්ජාලයේ තියෙන නිකම්ම භාගත කරගන්න පුළුවන් ඊට අමතරව මේ තව වගුවක් වගේ එකක් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් තව ටිකකින් අන්න ඒකෙදි තියෙනවා මේ අවස්ථාවේදී අපේ මේ මයික්‍රෝප්ලාස්ටික්ස් ඔය බොන වතුරේ තියෙනවා. ඊට අමතරව අපි කන ලුණු වලට එන ඔය රතු පාටින් හයිලයිට් කරලා තියෙන්නේ ඔය ඉන්දියාවේ තැන් තැන් වලින් ගත්ත මේ වතුර සාම්පල්. ඒ වල තියෙනවා. අපි කනවල ලුණු තියෙනවා. මේ ලුණු වල මේ මයික්‍රෝප්ලාස්ටික්ස් අන්තර්ගත වෙන්න පුළුවන්. අපි බොන සිසිල් බීම වල තියෙනවා. ඒ හින්දා මේක හැම තැනම ගිහිල්ලා ඉවරයි. ඒ හින්දා අපි පරිස්සම් විය යුතුයි. හොඳයි අපි කෙතරම් පරිස්සම් විය යුතු වාතාවරණයක ඉන්නවද කියන කාරණය මේ සාකච්ඡාව බලාගෙන හිටියට පස්සේ ඔබට පෙනෙන්නට තියෙනවා ඇති. ඒ නිසා මේ තත්ත්වය අපි ඉතාම මැනවින් තේරුම් ගත යුතුයි. ඔබ කෝවිඩ් වසංගතයෙන් පරිස්සම් වෙලා ඉන්නා වගේම මේ දිනවල අපි මේ නෞකාවේ ගින්නට කවුද වග කියන්න ඕනේ? ඇයි නෞකාව මෙතනට ආවේ? ඊට කලින් දැනගෙන හිටියද මේ කරුණු කාරණා සියල්ල පිළිබඳව පස්සට කතා කරමු. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ විමර්ශන ආරම්භ කළා තියෙනවා. ඒ විමර්ශන උන්ට බාර දෙමු. නමුත් පුරවැසියන් විදියට මේ වෙලාවේ කොයිතරම් විශාල පාරිසරික හානියකද එය අපිට බලපෑම් කළ හැකි තත්වයකද ඉන්නේ කියන කාරණය පිළිබඳ අවබෝධයක් ලබා දීම තමයි අද සාකච්ඡාවේ අරමුණ බවට පත් උනේ. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතාට මම දැන් බොහොම කාර්යබහුල අවස්ථාවක ඔබතුමා සම්බන්ධ වුණේ මේ දිනවල තියෙන රැස්වීම් ගණනාවත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැටලු ටික සහගතත් එක්ක තිබෙන කොවිඩ් ප්‍රතිකාර තත්ත්වයන් තවදුරටත් වැඩි දියුණු කරන්න වෙනවා මේ පවතින තත්ත්වය මත. හොඳයි අපි මේ දේවල් ගැන කතා කරන්න ඔබතුමාව ඉදිරියට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන විශේෂම සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් මේ අභියෝගයට අරන් තියෙන පියවර ගැන අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ඕනේ. මාර්ගෝපදේශ මාලාව නිකුත් වීමත් එක්ක අපි ආයි ඒ ගැන සාකච්ඡා කරමු. ඒත් එක්කම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති ස්නායු විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියටත් බෙහෙවින්ම ස්තුතියි අපිට අද දිනේදී සාකච්ඡාවට සහභාගී වෙලා විශේෂඥ දැනුම බෙදා ගැනීම සම්බන්ධයෙන් ඒත් එක්කම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කතිකාචාර්ය සහ සායනික ප්‍රවේණි රෝග පිළිබඳ වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ බොහොම වෙහෙස මහන්සි වෙලා අපේ ප්‍රේක්ෂකයන්ට බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් විදිහට මේ රූප සටහන් රැගෙන ඇවිල්ලා බොහොම පැහැදිලිව මේ විස්තර කිරීම සම්බන්ධයෙන් අපි ඉදිරියටත් කතා කරමු. අපිට කාල වේලාව ඉතාම ඉක්මනින් ගෙවී ගියා. තව බොහෝ දේ කතා කරන්නට අපිට තියෙනවා. විශේෂම නැව ගැන අමතක කරත් අපිට ප්ලාස්ටික් සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ගැටලුවක් තියෙනවා කියලා ඔබතුමාගේ අදහස් දැක්වීමෙන් අපිට තේරුණා. අපි ඉදිරියටත් මේ ආකාරයටම ඔබට බලපාන සෞඛ්‍ය ගැටලු පිළිබඳ සාකච්ඡා කරන්න සූදානම්. ඔබ ප්‍රවේශමෙන් ඉන්න කොවිඩ් වසංගතයෙන් වගේම මේ දිනවල සිදුවෙන අනිත් සියලු දේ ගැන ඇස් අරගෙන ජීවත් වෙන්න කියන ආරාධනය ඔබට කරනවා. ඒ සමගින් අදට අපි බිග් ෆෝකස් සංවාදයෙන් සමුගන්නවා. හෙටත් අපි සුපුරුදු වේලාවට හමු වෙමු. ඔබට සුබ දිනයක්.